ශක්ති විද්‍යාව අංක 11 වීඩියෝ එක පටන් ගන්න යන්නේ 10 දක්වා ටික බලන්න. අතන මේකෙදි ශක්ති විද්‍යාව තියරි දැන් අද මේක කරාට පස්සේ ඉවරයි. තව ගණන් ටිකක් හැබැයි හදන්න. මේමයි 2020 උසස් පෙළ විභාගයේ ළමයින්ට මම අනුමාන පෙරහුරු කියලා එකක් ඉස්සරහට මේ මාසේ අන්තිමට සැප්තැම්බර් මාසේ අන්තිමට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකෙදිත් ෆිසිකල් පෙරහුරු කියලා එකක් කරනවා. ඒකෙදි ශක්ති විද්‍යාව, KCKP, චාලක රසායන ඒ වගේ ෆිසිකල් කොටස් වල තව ගණන් ටිකක් සාකච්ඡා වෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ ඔක්කොම නිකන් ඉල්ලන්න පුරුදු වෙන්න එපා. මොකද දැන් මේ පාඩම් තොගයක් රුපියලක් ගන්න නැතුව නොමිලේ උගන්වලා තියෙනවා. ඒතකොට 2020 විභාගයට කලින් තවත් ෆිසිකල් ප්‍රශ්න ටිකක් ඔයාලට මම දැක්ක කමෙන්ට් එකක් දාලා තිනවා. තව ටිකක් ෆිසිකල් ප්‍රශ්න කරමු කියලා කරමු. ඒක අර අනුමාන පෙරහුරු යටතේ තමයි කරන්නේ. හැමදේම හිඟන්න වගේ නිකම්ම බලාපොරොත්තු වෙන්න එපා. මොකද දැන් ලොකු මම රුපියලක් ගන්න නැතුව ගොඩක් දේවල් නිකන් කරලා දෙනවා. මම වචනේ පාවිච්චි කරේ මුකුත් නෙමෙයි. සමහර ළමයි ඉන්නෝ මේ හැමදේම නිකන් විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ එහෙම ඒගොල්ලෝ දුප්පත්කම මුකුත් නැහැ. අර තියෙන ඇත්තට මේකට කියන්නේ මොකද්ද මේ ඒක අර තියෙන ලෝභකම. හරි? ඒතර ඒ නැති පරිකමක් හිතලා මේ හැමදේම නිකන් තමයි ඉල්ලන්නේ. ඒකින්ද එහෙම බලාපොරොත්තු වෙන්න එපා. මොකද දැන් අතිවිශාල ලක්ෂ ගානක පාඩම් තෝගයක් නොමිලේ YouTube එකේ ෆිසිකල් වල දාලා තිනවා. ගණන් හදන පාඩම් ගොඩක් අමාරුයි කියන පාඩම්. එතකොට ඔන්න ශක්ති විද්‍යාවත් ඒ විදිහට මොන වීඩියෝස් 11ක් කියන ලොකු ප්‍රමාණයක් මේකට මුදල් ගත්තා නම් මේ වෙද්දි කෝටි ගානක සල්ලි ඒ සම්තුලිතතාව චාලක රසායනය අරක කෝටි ගානක මුදලක් මම අතහැරලා නොමිලේ මේක දීලා තින්නේ. ඒතර ඒකත් එක්ක ඔන්න තව ගණන් ටිකක් හදනවා ෆිසිකල්. ගොඩක් කමෙන්ට් තිබ්බා තව ගණන් ටිකක් හදමු කියලා. හදමු. ඒ හදන්නේ අනුමාන පෙරහුරු කියන එක 2020 එන ළමයින්ට මම කරනවා අනුමාන පෙරහුරු කියලා. ඒක ඕගනික් ඉනෝගනික් කර්මාන්ත හැම විද්‍යුත් රසායනයේ ෆිසිකල් වල මේ අපි කරපුවයි ගණන් ටිකක් ඔක්කොම කරනවා. එතකොට ඒවත් එක්ක මේ පෙරහුරුව ඔයාලට මුදලක් ගෙවන්න වෙනවා. ඉන්ස්ටෝටෙල් ගේ වෙබ්සයිට් එක තමයි දාන්නේ. එතකොට ඒකට ඔයා යන්න මේ සැප්තැම්බර් මාසේ අන්තිමේ පුළුවන් ඒක බලන්න. එතකොට එතනදී ෆිසිකල් වලට තායි පෙරහුරුව තව ටිකක් ගණන් ටිකක් ශක්ති විද්‍යාව ගණන් ටිකක් එහෙම තව ඔයාලට මේ අදහසක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඒකම මේ 2021 උසස් පෙළ ළමයින්ට මම මේ නොමිලේ කරන සත්කාර නවත්තන්නේ නැහැ. ඒතකොට ඒකින්ද මේ දැන් කරපු පාඩම් උදාහරණයක් ශක්ති විද්‍යාව. වීඩියෝස් 11 මම නවත්තන්නේ නැහැ. තව ටිකක් මම දානවා 2020 අයිට කලබලේ කරන්න දෙයක් නැහැ. හොඳේ. 2021 කටේ මගේ ඉදිරි මාස නොවැම්බර් දෙසැම්බර් ලබන ජනවාරි කාලෙ වෙද්දි මම තව ශක්ති විද්‍යාව වීඩියෝස් කීපයක් සැරින් සැරේ මොකද තියරි ටික ඉවරයිනේ. ප්‍රශ්න ටිකක් තව. හරි. දැන් චාලක රසායනෙත් අපි තියරි ඉවර කරලා තියෙන ඔක්කොම ටික. ඒවත් තව ගණන් ටිකක් තව ප්‍රශ්න ශෛලීන් ටිකක් තව ටිකක් කරන එක හොඳයි. අම්ල ප්‍රශ්න සම්බන්ධව අපි තියරි ඉවර කරා. ඊට පස්සේ අපි ග්‍රාවිතා මොහොතය ව්‍යාප්ති සම්බන්ධයෙන් හැම කොටසම තියරි කොටස. ඒ කියන්නේ ගණන් හදන අවශ්‍ය දැනුම පසුබිම හරි. විවිධාකාර ගණන් ඉදින් තව හදන එක හොඳයි. දැන් අපි ඉවර කරපු පාඩම් ගත්තොත් චාලක රසායනය, අම්ල ප්‍රශ්න සම්බන්ධතාව, රසායනික සම්බන්ධතාව, ව්‍යාප්ති සම්මුණකය, ග්‍රාවිතා ගුණිතය, ශක්ති විද්‍යාව ඔන්න ඔය කියන ඉවර කරපු සෙක්ෂන් ටික තියෙනවා. ඒවයි මම ඉස්සරහට 2021 23 වගේ ඉස්සරහ කණ්ඩායම වෙනුවෙන් සැරින් සැරේ මම පිටිමිට වීඩියෝස් දානවා. ඒක මම නවත්තන්නේ නැහැ නොබලේ මේ පාඩම් කරන එක. ඒතකොට 2020 ළමයින්ට මේ කියන අපි දැන් කිසියම් කෙලවරකට ඇවිල්ලා තින්නේ 2020 ලෙවල් බැච් එකේ ගොඩාක් පාඩම් මම නොබලේ ගන්නවා. ඒකත් එක්ක ඉන්ස්ටෝටෙල් එකේ ඉනෝගනික් සහ කර්මාන්ත කොටස සම්පූර්ණයෙන් දැන් මේ ඉවර කරලා තින්නේ. එවනම් අපි මුදලක් ගත්තා. නමුත් කියන දේ මුදල් අරන් ගන්නවට වඩා නොබලේ කරපු ප්‍රමාණය වැඩි. ඉස්සරහට නොබලේ උගන්වනවා. ඒකත් එක්ක අර ෆිසිකල් තව ප්‍රශ්න පෙරහුරුවක් අවශ්‍ය නම් අර අනුමාන පෙරහුරුව කියන ෆිසිකල් කියලා කියන වීඩියෝස් ටිකක් තියෙනවා. ඒක වීඩියෝස් එකේ දානවා මේ මාසේ සැප්තැම්බර් මාසේ අන්තිමට. ඒකත් බලලා ඔයාලට පුළුවන් තව ටිකක් මේ ෆිසිකල් ප්‍රශ්න මේ ගණන් හදන ප්‍රශ්න මේවා තව ටිකක් පුහුණු වෙන්න. හරි. එතකොට මේ සමීකරණ විසඳීමේ ගැටළු මේ විසඳීම කියලා එකක් තියෙනවා. කියන්නේ මේකේ මේ සමහර ගණන් තියෙනවා චක්‍රයෙන් හදන්න අමාරුයි. වෙන යන ක්‍රමයකින් එන්ටර්පි සටහන ඒවෙන් හදන්නත් අමාරුයි. අන්න එහෙම අමාරුකමක් දැනුම් ගන්නක් හදන්න ගිහිල්ලා දැන් සාමාන්‍ය පේපර් එකේ කියන්නේ සමීකරණ සුළු කොට විසඳන්න කියලා. එහෙම කියන්නේ නැහැ ගානේ. එතකොට වෙන්නේ චක්‍රයක් අඳින්න ගිහලා හිර වුණොත්, කියන්නේ වැඩි අඳින්න බෑ කියලා හිතුනොත් එහෙම. එන්ටර්පි සටහනේ කොහොමද බෑ? චක්‍රයෙන් හදන්න අමාරුයි කියන්නේ එන්ටර්පි සටහනේ කොහොමද බෑ කියලා කියන්නේ. එතකොට උත්පාදනයෙන් තැල් විතරක් එහෙම දුන්නොත් කෙලිම දවුණු බැලේ මම ප්‍රකාශ කළේ සරලටම ඒවා එහෙම නෙමෙයි හදන්න බැරි ගානක් හදන විදියක් මේ කියන්නේ. දැන් මම අර මේක මෙච්චර කින්ටරා ලේසි උදාහරණයක් කියන එක 2016 අංක 5 B ප්‍රශ්නේ හරව ගන්න 2016 5 B. හරි 2016 5 B කොටස හරව ගන්න. එතකොට ඒක කියන්නේ ප්‍රතික්‍රියා දෙකක් දත්ත වශයෙන් දීලා අපිට වෙන ප්‍රතික්‍රියාවක් දෙනවා. ඒකේ ඩෙල්ටා H1 ඩෙල්ටා S1 අනිත් චක්‍ර තාපරසාරණ චක්‍ර ගත්තොත් ඩෙල්ටා H වලට අතලංගුයි ඩෙල්ටා S වලට අතලංගුයි නේ. S නිමෙන් ඩෙල්ටා H වලට අගේම ඩෙල්ටා S වලට අතලංගුයි. හොයන්න පුළුවන්. හරි. බලමු 2016 අංක 5 B කොටස හරව ගන්න. ඒතර ඒකත් එක්ක කතා කරමු. එතකොට ඒකේ එක්තරා ප්‍රතික්‍රියාවක් දීලා ඒකේ ඩෙල්ටා H අපිට හොයන්න ඕනේ. ඉතින් අපි මුලින්ම හදන ක්‍රමයක් කියලා නැහැ. අපි චක්‍රේනේ try කරන්නේ. චක්‍රයෙන් සාමාන්‍යයෙන් try කරන්නේ කොහොමද? උත්තරේට ගන්න ඕනේ මුලින් ලියාගෙන ඒකට දත්තට සමාන්තර වෙන තමයි කරන්නේ නේ. එතකොට
උත්තරේ ගන්න 2 CO ගෑස් ඊතලයක් 2 CO ගෑස් එකෙන් ඊතලයක් දාලා තින ලබා ගන්න කියනවා කාබන් ගණන් දන CO2 ගෑස්. ඔන්න ඔක තමයි තියෙන්නේ. හරි. එතකොට 2 CO ගෑස් එකෙන් පටන් ගන්න අරගෙන හදන්න කාබන් ගණන් සහ CO2 ගෑස් ඔය විදිහට. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේකේ අපි සාමාන්‍යයෙන් කරන්නේ චක්‍රයක් අඳිනකොට උත්තරයට ගන්න ඕනේ මුලින් ලියා ගන්නවා. ඒකට දීපු දත්ත ටික සම්බන්ධ කරනවා. දීපු දත්ත ටික සම්බන්ධ කරද්දී බලන්න වම් පැත්තේ කෙනා දත්තවල ඉන්නවද CO. වැඩේ කියන්නේ දත්තවල CO නම් දෙකේම ඉන්නෝ. තව කට්ටියත් එක්ක. දකුණු පැත්තේ කට්ටිය දත්තවල ඉන්නවද? අපි චක්‍රයක් අඳින ෆෝමැට් එක දැන් මේ චක්‍ර අපි කීපයක් අඳිලා සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට චක්‍රයක් අඳිනකොට උත්තරයට ගන්න ඕනක තමයි මුලින් ලියාගන්නේ. උත්තරයට ගන්න ඕනේ මුලින් ලියාගෙන බලනවා. ඒකේ වම් පැත්තේ ඉන්න කෙනා මේ දත්ත වලට සම්බන්ධ කරන්න පුළුවන්ද? CO වම් පැත්තේ ඉන්නවද? CO නම් දෙකේම ඉන්නවා. නමුත් දත්ත වල තව එකක් එක්ක තියෙන්නේ. කාබන් ගණයේ දත්ත වල ඉන්නවා. හැබැයි තව එකක් එක්ක CO2 තව එකක් එක්ක නිකන් වැඩේ අවුල් නේද? එහෙනම් මේ උත්තරයට අහන එක මුලින් ලියාගන්න දු වෙන එකක් ලියන්න චක්‍ර try කරමු. ඒත් ඕන ඔයා බලන්න හරි ව්‍යාකූලයි. පැහැදිලි චක්‍රයක් අඳින්න බෑ. කියලා කියන එක. අර සරල මට්ටමේ තාපරසායන චක්‍රය නිර්මාණය කරන්න අමාරුයි. දැන් සමහර ගණන් තියෙනවානේ අපි පොදු ක්‍රමයේ තමයි 95ක්ම අපි කරන්නේ උත්තරයට ගන්න ඕන එක මුලින් ලියාගෙන දීපු දත්තය එකට සම්බන්ධ කරන එකනේ. එහෙම හදන්න බැරි සමහරක් ගණන් පුළුවන් වෙන දීපු දත්තයක් මුලින් ලියාගෙන දීපු දත්තයක් මුලින් ලියන්න ඒකට අනිත් ටික සම්බන්ධ කරලා උත්තර ගන්න පුළුවන්. අර කලින් වීඩියෝ එකේ මම ගන්න කරේ අංක 10 වීඩියෝ එකේ. හැබැයි ඉතින් මේකේ ඔය දීපු දත්තයක් මුලින් ලියාගත්තත් ඔයාලා බලන්න මහ ව්‍යාකූලයි. සෙට් වෙන්නේ නැහැ. චක්‍රයක් මේක අඳින්න පුළුවන් වොන්න හැන්දාම නිකන් අර මම තව වැඩිපුර ඒවා තියෙනවා කියලා දැන් මෙතන CO ට අමතරව තව ඒවා තියෙනවා දත්තවල. මේ පැත්තේ CO පැත්තේ තව ජාලයක් තියෙනවා. ඒකට නිකන් අර මිශ්‍ර වෙලා ටිකක් අර සාමාන්‍යයෙන් චක්‍රයක් නෙමෙයි අඳින්නේ. පැටලිලි සහිතයි. මම නම් කියන්නේ ඒ වගේ අර ඒ වගේ පැටලිලි සහිතව චක්‍ර අඳින්න බෑ. චක්‍රයක් අඳින්න පුළුවන් වුණා. චක්‍රයක් අඳින්න පුළුවන් අතර ගානට මේ හැම තැනම තුලිත වෙලා එහෙම නෙමෙයි ඉන්නේ. එක එක දේවල් වැඩිපුරත් එක ලියන්න බෑ. දැන් චක්‍රයක් ගන්නාම සාමාන්‍යයෙන් වම දකුණ පහළ ඇයි හැමතැනකම පරමාණු තුලිතවනේ තියෙන චක්‍රයක් නැත්නම් පස්සේ වම් පැත්ත දකුණු පැත්ත පල්ලෙහා ඒකම තුලිතයින් පරමාණු ගණන්. එහෙම චක්‍රයක් අඳින්න බෑ. ඕනනම් අඳිලා ඒවා අමතර ඒවා ලියාගෙන ඒතර එකකට ඒවා ගන්න වෙනවා අනිත් පැත්තට ඒවා ගන්න නැතුව ඉන්නවම විකාරයක් ඒතකොට එන්නේ. මම නම් කියන්නේ ඒවා ඔයාලට චක්‍ර වලින් හදන්න එපා. ඔයාලට සන්තෝෂ වෙන්න පුළුවන් කාරණා මොකද? ඒතකොට ගන්න ලීසි තමයි. හරි. මේවා චක්‍රයක් අඳින්න බෑ නම් බැරි බව තේරෙනවා විනාඩි ගණන් විනාඩි දෙකක් යනකොට. දැන් මේක වඩා පැහැදිලි මේක චක්‍රයක් අඳින්න ගැටලු කාරණා. අඳින්න පුළුවන් ඇඳත් මහ නිකන් අර වගේ සාමාන්‍ය චක්‍රයක් නෙමෙයි. සමහරවිට බලන්න මාකින් එකේ චක්‍රයක් කියලා ඇඳලා ඇති මම මේ පැහැදිලි සහිතයි. මම නම් කියන්නේ එපා. තේරුමක් නැහැ. හරි. මෙහෙම ගාන දෙන්නේ ගානේ හදන ක්‍රමයක් නැහැ මොන ක්‍රමෙන් හදන්නද කියලා නැහැ. මෙහෙම ගාන දෙන්න තමන් කැමති ක්‍රමයකට හදන්න මොකක්ද ඒ ක්‍රමය? සමීකරණ විසඳීමෙන් හදන ගානක් මේක. හරි. රෙඩොක්ස් වලදී අර්ධ ප්‍රතික්‍රියා එකතු කරේ අන්න ඒ වගේ සෙල්ලමක් දාන්නේ හොඳට බලා ගන්න. ඒතකොට චක්‍රයකින් හදන්න බෑ කියලා ගානක් හිතුනොත් ඉමා පැහැදිලිවම try කරන්න මොකෙන්ද? බලන්න පුළුවන් සමීකරණ විසඳීම හරහා මේක try කරන්න. හරිද? එතකොට දැන් චක්‍ර වලින් හදන ගාන නම් මේ ක්‍රමයට හදන්න පුළුවන්. නමුත් චක්‍රය අඳින්න පුළුවන් නම් මේ ක්‍රමය ගන්න යන්න එපා. තේරුම් ගන්න යන්නේ චක්‍රය බොහොම සරලව අඳින්න පුළුවන් නම් මේ ක්‍රමය ගන්න යන්න එපා. හරිද? දැන් මේකේ ක්‍රමයක් කියලා නැහැ. නමුත් චක්‍රයෙන් හදන ගියාම පොඩ්ඩක් පැහැදිලි සහිතයි. පොඩ්ඩක් ව්‍යාකූලයි කතන්දරේ නේ. එහෙනම් අපි try එකක් දෙමු. සමීකරණ විසඳීමේ ක්‍රමයෙන් ගන්න හදන්න. හරි. එතකොට බලන්න ඔයාලා උත්තරයට ගන්න ඕන එක පොඩ්ඩක් තියාගන්න සයිඩ් එකේ. දැන් උත්තරයට ගන්න ඕනේ 2 CO වලින් කාබොනේ CO වලින්. හරිද? දැන් දත්තවල බලන්න CO ඉන්නවද කියලා. ඔය දත්තවල CO ඉන්න පළවෙනි දත්තෙන් CO ඉන්න දෙවෙනි එකෙන් CO ඉන්නවනේ. CO 1 1 2 එහෙමත් හිතන්න පුළුවන්. හැබැයි CO ඉන්නේ දකුණේ නේද? වමේ නෙමෙයි නේද? හරි. CO අපිට වමට තමයි උත්තරේට මෙන්න උත්තරේ. මේකයි උත්තරේ. මේක තමයි උත්තරේ ඕන කෙනා. හරි. එයා දිහා බල බල තමයි හැමදේම කරන්නේ. එතකොට CO අපිට වමටයි ගන්න ඕන. හැබැයි මේ දීපු දත්ත දෙකේම CO තියෙන්නේ දකුණේ. වමට නෙමෙයි ගන්න ඕනේ. එහෙනම් දකුණේ තියෙන CO වමට ගන්නේ කොහොමද? අපි කොහොමද ප්‍රතික්‍රියාවක ඵල දිශාවේ ඉන්න කට්ටිය වම් පැත්තට ගන්නෙ? මේ ඉතලේ මාරු කරන්න හරියි. ඇයි ඉදිරි ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H එක ඍණ 20 නම් පසු ප්‍රතික්‍රියාව ධන 20. ඉදිරි ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H එක
ධන 75 නම් පසුක ඍණ 75. ලකුණු විතරේ මාරු වෙන්නේ නැහැ. ඉතලෙන් පැත්ත ගමුවා. පැහැදිලිද කියන්නේ? ඉදිරි ප්‍රතික්‍රියා තාම දායක නම් පසුක අවශෝෂණයි. ඉදිරි අවශෝෂණ නම් පසුක දායකයි. හැබැයි ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. එතකොට කිසිම කේස් එකක් නැහැ ඔයාලට මේ CO කියන නම වමටනේ ගන්න ඕනේ. දැන් පළවෙනි දත්තේ CO දකුණේ ඉන්නව වමට ගන්නේ කොහොමද? ඔය පළවෙනි ප්‍රතික්‍රියාව අනිත් පැත්ත ගන්න. ඒතකොට ඩෙල්ටා එකේ ධන 100 තියෙන එක ඍණ 100 වෙනවා. පැහැදිලිද කියන්නේ? බොහොම සරලයි. එතකොට කෙටියෙන් ගොත් මෙච්චරයි. මේ සමීකරණ විසඳීමෙන් ඔයාලට ගණන් හදද්දි කරන්න දෙන්නේ මේ දේවල් වලින් එකක්. එක්කෝ දීපු ප්‍රතික්‍රියා එහෙම්මම ගන්නවා. දැන් මේක එහෙමම අරන් හරියන්නේ නැහැ මොකද CO දකුණේ නෙමෙයි වමට ගන්න ඕනේ. එහෙම වුණාම මොකද කරන්නේ? ඊතලේ පැත්ත මාරු කරනවා. හරිද? ඊතලේ පැත්ත මාරු කරද්දී අපි එලෙසින්මයි එන්ටර් ලකුණු විතරක් මාරු වෙනවා. සමහර ප්‍රතික්‍රියා එන බ්ලොක් මෙහෙම. දත්තයේ තියෙන්නේ උදාහරණයක් දත්තයේ තියෙන CO 1යි. අපිට CO 5ක් ගන්න. මොකද ඒක කරන්නේ? දත්තයේ CO 1යි තියෙන අපිට CO 5ක් ගන්න ඕන. ඒ දීපු දත්තය 5න් ගුණ කරනවා. හිතන්නේ දත්තේ ගත්තොත් ඩෙල්ටා ඍණ 10යි කියලා. අපි ඍණ 10 10න් 5න් වැඩි කරාම ඍණ 50ක් වෙනවා නේ වගේ. පැහැදිලිද මේ කියන්නේ? ඔන්න ඔය කාරණා ටික උඩට දාගත්තා පස්සේ ගේමක් නැහැ මේක කරගන්න පුළුවන්. හරිද? ඉස්සෙල්ලා තේරුම් ගන්න ගානක් සමීකරණ විසඳීමෙන් අපි හදන්න යන්නේ චක්‍රයෙන් හදන්න බැරි නන්නේ. දැන් ගාන කිව්වොත් සමීකරණ විසඳීමෙන් හදන්න කියලා අපි කොහොමද එහෙම හදන්නේ? එහෙම දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැන් මේ ගානේ බලන්න කියලා නැහැ කොහොමද හදන්නේ කියන්නේ. හැබැයි චක්‍රයෙන් ගියාම අපි අමාරු වෙනවා. චක්‍රයෙන් ගිහලා අමාරු වෙනවා කියන්නේ ඉන්ඩෙක්ස් එකනේ කොහොමද බෑ. හරියන්නේ නැහැ. එතකොට එහෙනම් සමීකරණ විසඳීමේ ක්‍රමය අවුලට එනවා. හරිද? ඒකෙන් මේ කාරණාවල තියාගන්න. අපට අවශ්‍ය නම් දකුණු පැත්තේ ඉන්න කට්ටිය වමට ගන්න මොකද්ද අපි කරන්නේ? ඊතලේ පැත්ත මාරු කරලා ප්‍රතික්‍රියාවයි තියාගන්න. ඒතකොට එතනදී ලකුණු මාරු වෙනවා. හරි? අපට ඕන නම් මේ උත්තරේ අපිට දත්තමින් කීප ගුණයක් තියෙනවා නම් මේ පද උදාහරණයක් ගන්න උත්තරේ තියෙනවා සෝඩියම් 2ක්. දත්තේ සෝඩියම් 1යි. එහෙනම් සෝඩියම් එක සෝඩියම් දෙගුණයක් කරන්නේ කොහොමද අපි? ඒ දීපු දත්තේ ඩෙල්ටා එක දෙගුණ කරන්නේ. උදාහරණයක් ධන 20 නම් ඩෙල්ටා අපි ධන 20 ධන 40ක් ගන්නවා. ඉතින් අපිට කිසියම් කෙනෙක් ඉන්නකොට ගාව NH3 3ක්. නමුත් දත්තේ තියෙන එක්කෙනෙක් තියෙනවා. හරි? ඒ තියෙන ලකුණු තුනෙන් ගුණ කරන්නේ නේද? ඩෙල්ටා එකේ තියෙනගේ තුනෙන් ගුණ කරන්නේ. අපිට කිසියම් ගුණාකාරයක් අවශ්‍ය නම් ඒ ප්‍රතික්‍රියාවේ ඒ ප්‍රතික්‍රියාවේ පදවල කිසියම් ගුණාකාරයක් අවශ්‍ය නම් මොකද අපි කරන්නේ? ඒ ඩෙල්ටා ටිකත් ඒ විදිහට මේ ගුණාකාරයෙන් වැඩි කරනවා. අපිට දීපු පද වගේ දෙගුණයක් නම් ඒ ඩෙල්ටා ටික දෙකෙන් වැඩි කරනවා. අපිට දීපු ගුණාකාරයෙන් 4 ගුණයක් නම් ඩෙල්ටා ටික 4ෙන් වැඩි කරනවා. හරිද? දැන් ක්‍රම දෙකයි මොකද්ද? එක්ක පැත්ත මාරු කරන්න ඕන නම් එන්ටර්ලි ලකුණු විතරක් මාරු කරනවා. නැත්නම් අපිට ඕන ගුණාකාරයෙන් මේ සමීකරණ වැඩි කරලා අලුත් සමීකරණ ලියන්න. ඔන්න ඔයගේ සමීකරණ ලියන්න සුළු කරාම පුළුවන් එකතු කරාම පුළුවන් අපිට ඕන උත්තරේ ගන්න. ඊටම සරලයි. හරිද? එතකොට දැන් බලන්න මේ උත්තරේ ගන්න ඕන එකේ CO දෙන්නෙක් ඉන්නවනේ. හරි දත්තවල CO දෙන්නෙක් ඉන්නවා. පළවෙනි දත්තේ CO එකක් ඉන්නවා, දෙවෙනි දත්තේ CO එකක් ඉන්නවා. හැබැයි ඉන්නේ දකුණේනේ. CO දෙකම දකුණේදී එන්නේ දත්තවල. අපි වමට ගන්නේ කොහොමද? අපි මේ දීපු දත්ත දෙකේ ඊතල අනිත් පැත්ත ගන්නවා. මොකද පළවෙනි දත්තේ CO 1යි. දෙවෙනි දත්තේ CO තව 1යි 2යි. එහෙනම් CO දෙකම හරියන. අපිට ඕනේ CO දෙක. හැබැයි වමේ නෙවෙයි. වමේ වුණා මොකද අපි කරන්නේ? අපි ගෙලින්ම මේ දීපු දත්ත දෙකම අනිත් පැත්ත ගන්නවා. එහෙනම් පළවෙනි දත්තේ අනිත් පැත්ත ගන්න ලියමු. CO ගෑස් දන H2 ගෑස් එතකොට එන්නේ. හරි? CO ගෑස් දන H2 ගෑස්. හරිද? ලැබෙනවා C ගණයයි H2O ගෑස්. හරිද? ඕක ලියා ගන්න පළවෙනි සමීකරණය. හරිද? දෙවෙනි දත්තෙත් නම් අනිත් පැත්තට ගමු CO වමට නෙවුනේ. දකුණට නෙවෙයි දෙවෙනි දත් CO දකුණට නෙවෙයි. අනිත් පැත්තට ගන්න. ඒකේ CO ගෑස් කරන H2O ගෑස්. හරි? CO2 එක H2 ගෑස්. පැහැදිලිද? ඩෙල්ටා H ගැන ඊතරුට ලියනවා. ඊතරුට ලියනවා නම් දකුණු පැත්තෙන් ලියනවා නේ. මේක දෙක දාන්න තනි ඉස්සරහින්. මේ දාලේ ක්‍රිටිකල් දාන්න ඉස්සරහින් දුවත් තමයි ලියන්නේ. ඊතරුට ලියමුකෝ. ඊතරුට ලියනවා. එතකොට අර ධන 100 ඍණ 100ක් වුණා නේ. ඩෙල්ටා සමානයි ඍණ 100යි. හරි? මෙන්න ඩෙල්ටා සමානයි. එතකොට තිබ්බේ ධන 40ක ඍණ 40ක්. පැහැදිලිද? දැන් ඔයාට උත්තරේ පේනවා. ඇයි අපි මේ අනිත් පැත්ත ගෙව්වේ? අපට ඕනේ CO වමට දත්තවල තියෙන දකුණේ.
දත්තවල තියෙන CO දකුණේ එක වමට ගන්න නම් ඊතල අනිත් පැත්ත ගන්න බෑ. ඊතල අනිත් පැත්ත හරි එතන ලකුණ අනිත් පැත්ත ගන්න මාරු කරන්න. තියෙන්නේ පළවෙනි එකේ ධන 130යි එක ඍණ 130ක් කරා. දෙවෙනි එකේ තියෙන්නේ ධන 40යි එක අපි ඍණ 40ක් කරා. ධන 130 ගත්තොත් එක ඍණ 130ක් කරා. ධන 40 තියෙන එක ඍණ 40ක් කරා. කොහොම ලියාගත්තා. හරි. ඊට පස්සේ දැන් නිකම් උත්තරේ පේනවා. අර ඉලෙක්ට්‍රෝන කපලා දැන් මේ අර්ධ ප්‍රතික්‍රියා එකතු කරද්දී ඒ විදිහේ සෙල්ලමක් දාන්නේ බලන්න මේ දෙන්න එකතු කරොත් මොකද වෙන්නේ? වමේ ටික වමෙන් ලියන්න දකුණේ ටික දකුණෙන් ලියන්න. H2 H2 කැපෙනවා, ජලයට ජලය කැපෙනවා, කාබෝනේ CO2 ඉතුරු වෙනවා මෙන්න උත්තරේ. පැහැදිලිද කියන එක? මේක නම් ඊටාම සරල ප්‍රශ්නයක්. නිකම්ම දත්ත දෙක අනිත් පැත්ත. ඇයි අනිත් පැත්ත ගැහුවේ? දත්තවල CO දකුණේ අපට ඕන CO වමට. ඒක අපි දත්ත දෙක අනිත් පැත්ත ගන්න ලියාගන්න. එතන ලකුණ මාරු කරා. දැන් සමහර ප්‍රශ්න ඉන්න පුළුවන් මේක ප්‍රතික්‍රියාව ආයේ දෙකකින් වැඩි ගන්න. එතකොට දෙකයි CO දෙකක් H2 දෙකක් කාබන් දෙකක් දෙතොර 130 දෙකක් රින 260ක්. ඒ වගේ වල පුළුවන් මේක ඕන තුනකට වැඩි කරන්න. හරි. අපිට දැන් මේ දෙවෙනි ප්‍රතික්‍රියාව පද තුන් ගුණයක් කරන්න ඕන නම් 3යි CO 3ක් ජලය 3ක් CO2 3ක් H2. එතකොට රින 40 3ක් රින 120යි. එහෙමත් කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. මෙතන එහෙම අවශ්‍යතාවයක් නැහැ නේ. ලස්සන උත්තරේ එනවා නේද? සමීකරණ දෙක දිහා ආවගෙන බලලා එකතු කරාම බලන්න උත්තරේ නැද්ද කියලා. අපි අර වම් පැත්තේ CO තිබුණේ හින්දා දකුණු පැත්තේ CO වමට ගන්න ඉතලි පැත්ත මාරු කරද්දී ලකුණු මාරු කරලා ඉඳලා ගන්නවා. දැන් මේ එකයි දෙක සුළු කරාම බලන්න මේකෙන් නැද්ද කියලා. නේ? ඔන්න උත්තරේ දෙන්නේ නේද? හරිද? දැන් ඔයාලට දෙන්නේ මෙන්න මේ එකයි දෙක එකතු කරන්න. ඔයාලට දෙන්නේ එකයි දෙක එකතු කරන්න. කොහොමද එන්නේ එතකොට? වමේ ටික ඔක්කොම වමේ ලියන්න. වමේ ටික ඔක්කොම වමේ ලියන්න. එතකොට CO දෙකක් එනව නේද? දෙකයි CO එනවා. ඒ CO තන CO දෙකයි CO නේ. H2 එනවා. H2O gas එනවා. ඔය ටික ඔක්කොම එනවා. ඊට පස්සේ දකුණු පැත්තේ කාබන් ගණය H2O gas එනවා. ඊට CO2 gas එනවා. H2 භෞතික අවස්ථාවෙන් දාන්න හැම එකම හොඳේ. ඔය ටික නේ දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මේ H2 gas මේ H2 gas කැපෙනවා. මේ ජලය gas මේ ජලය gas කැපෙනවා. ඉතුරු වෙන්නේ මොකක්ද? ඉතුරු වෙන්නේ දෙකයි CO වලින් ඊතලයක් කාබන් ගණන CO2. ඕකනේ දිල් දෙන උත්තරේ වලින් දෙන ඕක නේද? දෙකයි CO ඊතලයක් කාබන් ගණන CO2. දෙකයි CO ඊතලයක් කාබන් ගණන CO2 මෙන්න උත්තරේ. මෙන්න ඔයාට අහන උත්තරේ මේක තමයි නේ. හරිද නේද? එහෙනම් මේ අහන උත්තරේ කීයද? අහන්නේ මේක ඩෙල් H1 නේද? දැන් ඩෙල් H කියන්නේ කීයද? මෙන්න මේ 1යි 2යි එකතු කරාම එන උත්තරේ කියන්නේ මොකද්ද? ඍණ 130යි ඍණ 40 එකතු වෙන්නේ නේද? නේ? ඍණ 100 එක මෙහෙම දාන්න මොකද? ඒක ගන්න තමයි හුඟ බැලින්න. ඍණ 130යි ඍණ 40 එකතු කරාම ඔයාට උත්තරේ එනවා ගෙලින්. ඉතාලම සරලයි. හරි? ඍණ 170යි. හරිද? ඉතාලම සරල නානක. එතකොට ඔයාට තියෙන්නේ මේ දෙක එකතු කරාම නම් මේ ඉලක්කන්තයත් එකතු කරන්න. මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරාම වමේ ටික වමේ ලිව්වා. දකුණේ ටික දකුණේ ලිව්වා. කැපෙන ටික කපලා තමයි කෙලිම උත්තරේ වෙන්නේ. මෙන්න උත්තරේ මේක දෙකයි CO ඉතලයක් කාබන් ගන්න CO නේ උත්තරේ නේද? මෙන්න කෙලිම උත්තරේ. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ ඉලක්කන්තය හදන මේ දෙක අපි එකතු කරගෙන කරේ මේ දෙක එකතු කරන්න. ඍණ 130යි ඍණ 40 කියද? ඍණ 170යි. එහෙනම් උත්තරේ ඍණ 170ක් කිලෝ ජූල් මවුල් වෙන්නේ. දැන් ඩෙල්ටා S වෙන්නේ කොහොමද? මේ දෙකම ආයෙ ලියන්න මෙතන ඩෙල්ටා S දාන්න. හරි? ඒකේ ප්‍රතික්‍රියාව අනිත් පැත්ත ගහපු ඉඳලා ඩෙල්ටා S එකේ ලකුණ මාරු කරන්න. ඍණ 140 sorry ධන 140 ඍණ 140ක් කරන්න. ධන 50 ඍණ 50ක් කරන්න මේ දීපිලක්කම් දෙක නේ. එතකොට ඔයා ඩෙල්ටා සුත් මේ ඩෙල්ටා සුත් මේ දීපිලක්කම් අනිත් පැත්ත ගහ ලකුණ මාරු කරලා දාගෙන ඉවරලා මේ වගේ සුළු කරලා ඩෙල්ටා S එකක් ගන්න. හරි? ඉතුරු කොටස් ටික තනියෙන් කරන්න පුළුවන් ඔයාලට නේ. ඒක මම කියන්න ඕනේ ඊට පස්සේ යනවා ඩෙල්ටා S ලකුණ එන උත්තරේ එකක දානවා. ඉතින් මේ ප්‍රතික්‍රියාව ඩෙල්ටා S මොකක්ද දෙන්න ඕනේ? වම් පැත්තේ වායු දෙකයි දකුණු පැත්තේ වායු එකයි. දකුණු පැත්තට වඩා වම් පැත්තේ වායු ගන්න වැඩි නේ. ඩෙල්ටා S මේ වගේම කරලා ගන්න හදන්න. මේ ඉතුරු අපු ගාලා මම මේ කියන්නේ. දකුණු පැත්තේ ඉන්නේ වායු එකයි වම් පැත්තේ වායු දෙකයි. වායු වැඩි පැත්තේ එන්ට්‍රොපිය වැඩි. වායු අණු ගණනක් වැඩි පැත්තේ එන්ට්‍රොපිය වැඩි කියන්නේ නම් එන්ට්‍රොපියට මොකක්ද දෙන්න ඕනේ? අඩු එන්ට්‍රොපියකින් ලොකු එන්ට්‍රොපියක් අඩු වෙද්දී ඍණෝත්තරයක් වෙන්න ඕනේ. ඩෙල්ටා S ඍණෝත්තරයක් වෙනවා බලන්න. හරි ඒක එකයි යෝ එකයි කියලා හන්නේ නේ. මේ ගාන දුවම ඩෙල්ටා S වල ඍණෝත්තරයක් දීගන්න මේ විදිහටම ඩෙල්ටා S දාලා උත්තරේ ගන්න ඩෙල්ටා S කීයක් ගන්න කියලා බලන්න. ඒ ඍණෝත්තරයක් වෙනවා ඇති. ඒ ඍණෝත්තරයක් කියන්නේ දකුණු පැත්තේ වායු එකයි වම් පැත්තේ වායු දෙකයි. වායු වැඩි පැත්තේ එන්ට්‍රොපිය වැඩි නම් පුංචි එන්ට්‍රොපියකින් ලොකු එන්ට්‍රොපියක් අඩු කරලා දී ඍණෝත්තරයක් කියන්නේ ඩෙල්ටා S ඍණෝත්තරයක් එකයි නම් හරි මේ ආපු උත්තරේ නේද? ඊට පස්සේ ස්වයං සිද්ධ බව ගන්න කොහොමද? ඒක මම කියන්නේ හොඳට.
දැන් ඩෙල්ටා H හොයාගත්තා ඩෙල්ටා S හොයාගත්තා. මේ විදිහටම ඩෙල්ටා S හොයාගත්තාම සංසිද්ධ කියන මොකද? ඩෙල්ටා G ගන්න කරන්නේ. ඩෙල්ටා T සමානයි ඩෙල්ටා H අඩු කිරීම T ඩෙල්ටා S නැත්නම් ඩෙල්ටා S T නේ. එතකොට ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H වලින් අඩු ගන්න ඩෙල්ටා S T උත්තරේ නේ. එතකොට වන් ඩෙල්ටා G වලට මොකක්ද දෙන්න ඕනේ? ඩෙල්ටා G වලට ඍණ උත්තරයක් අවශ්‍ය නම් සිද්ධ වෙනවා. ඩෙල්ටා G ධන උත්තරයක් අවශ්‍ය නම් සිද්ධ නැහැ. ඒක තමයි හම්බෙන්නේ. ඉතින් ආයෙ උත්තරයක් වාක්‍යයක් කියන අන්තිමට ඩෙල්ටා G වලට ඩෙල්ටා G හොයන්න හරිද? ඩෙල්ටා G හොයලා ඩෙල්ටා G වලට ධන උත්තරයක් අවශ්‍ය නම් සිද්ධ නැහැ කියන්න. ඍණ උත්තරයක් අවශ්‍ය නම් සිද්ධයි කියන්නේ. මතක ඇතුව මේකේ ඩෙල්ටා S ආදේශ කරද්දී මේ සමීකරණයට මේකට ආදේශ කරද්දී මේ ඩෙල්ටා S එක ජූල් වලින් තියෙන්නේ හොඳේ. මේකේ ඔයා දැන් කිලෝ ජූල් මාවලට වලින් ඩෙල්ටා H හොයාගත්තේ. කිලෝ ජූල් මාවලට වලින් ඩෙල්ටා H හොයාගත්තේ. හැබැයි දත්ත බලන්න දත්ත වල ඩෙල්ටා S තියෙන්නේ ජූල් මාවලට කෙල්විනේට හරිද? මාවලට කෙල්විනේට ජූල් තියෙන්නේ. මාවලට කෙල්විනේට ජූල් වලින් තමයි තියෙන්නේ මේ ඩෙල්ටා S එක. එතකොට මේ ජූල් තියෙන එක කිලෝ ජූල් කරලා ඕනේ ගන්න හරිද? හොඳද නේද? ඔයා මේක දාලා දැන් ගාන හදද්දී හරිද? ඩෙල්ටා H වලට ආදේශ කරේ කිලෝ ජූල් පදයක් නම් ඩෙල්ටා S වලට කිලෝ ජූල් පදයක් ආදේශ කරන්න ඕනේ. උත්තරේ එන්නේ කිලෝ ජූල් පදයකින්. ඒකින්ද මේක මතක ඇතුව ඩෙල්ටා H ට කිලෝ ජූල් පදයක් ආපු ඉන්න මේ ඩෙල්ටා S උත්තරේ මොකක්ද කරන්න ඕනේ? තියෙන්නේ ජූල් වලින්නේ. ඒ ජූල් වලින් ආපු උත්තරේ වා 1000න් බෙදලා කිලෝ ජූල් මවුලයට කෙල්වින්ට කියලා හදලා ඉවරලා තමයි එතන ආදේශ කරන්න ඕනේ. සෙල්සියස් වල 273ක් දාලා කෙල්වින් කරලා ගන්න. එතකොට ඩෙල්ටා G කියලා හොයා ගන්න. ඩෙල්ටා G ධන උත්තරයක් ආව කියන්නේ සංසිද්ධ නැහැ කියලා. ඍණාංශ සංසිද්ධ කියලා කියනවා. අපිට ඒක හදාගන්නවා. අපි කලින් ගන්න උතන ඒවා කතා කරා. හරි. දැන් තව ගානක් මම හදලා පෙන්නන්නම් සමීකරණ විසඳීමේ. හැබැයි ඒක නම් චක්‍රෙන් හදන්න පුළුවන්. දැන් පහුගිය ප්‍රශ්න වල රචනා ප්‍රශ්න ගත්තොත් සමීකරණ විසඳීමේම උත්තර ගන්න ඕනේ තියෙන එකයි මේ ගාන විතරයි. හරිද? අනිත් ගාන චක්‍රෙන් හදන්න පුළුවන් ගාන සමීකරණ වලින් හදලා නැහැ. ඒක තේරුම් නැහැ නේද? එතකොට මම තව ගානක් වඩා හදලා පෙන්නන්න. හැබැයි ඒක නම් නිකන් හදන්න පුළුවන්. හොඳයි. ඒක නිකන් හදන්න පුළුවන්. හරව ගන්න 2015 MCQ එකේ අංක 23. 2015 අංක 23. 2015 වෙනි MCQ එක බලාගන්න. ඔව් හැබැයි ඒ ගාන චක්‍රයෙන් හදලා යවුලක් නැහැ ඒක. හරිද? මොනවද චක්‍රයෙන් හදන්න යන්නේ නැහැ. චක්‍රයෙන් හදන්න බැරි ගණන් තමයි අතන මේට හදන්නේ හොඳේ. චක්‍රයෙන් හදන්න බැරි ගණන් තමයි MCQ නැති ඕන එකක් වඩා කිසි ප්‍රශ්නයක් නැහැ. ලේසි ක්‍රමේ ගන්න. නමුත් මේ ගාන චක්‍රනොත් බොහොම ලේසියෙන් හදන්න පුළුවන්. හරි. සමීකරණ විසඳලා මම දැන් හදලා වෙනවනම් චක්‍ර ගොඩක් කලින් කරපු ඉඳලා හැබැයි ගාන ටිකක් අමුතුයි හොඳේ. CH4O2 එක CO2 ජලය හැදෙනවා. ඒක තාපදායකයි. ඊට පස්සේ මේකෙදි එන්ටැල්පි වෙනස 894යි ධන වලින් දීලා තියෙනවා. ඒක අවුල් මොකක්ද දන්නවද? තාපදායක කිව්වට පස්සේ 890ක් කියලා නිකන් ධන වලින් දීලා හරියන්නේ නැහැ. ඍණ වෙන්නේ හැබැයි ඒගොල්ලෝ දීලා නැහැ. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕන? වචනෙන්නේ දීලා තින්නේ. දැන් උඩම කියන CH4 ධන O2 CO2 ජලය. හරිද? CH4 ධන O2 හරි ලැබෙනවලු CO2 ජලය. හරි ජලය ගන්නවලු මොන අවස්ථාවෙන්ද? ජලය ද්‍රව අවස්ථාවෙන් ගන්නවලු ලික්විඩ්. CH4 මවුලයක් ගන්නලු. එහෙනම් CH4 මවුලට දාලා බැලන්ස් කරගන්න. CH4 මවුල එකක් ගන්නලු O2 එකට ප්‍රතික්‍රියා කරන්න ඕනේ. එතකොට CH4 මවුලකට බැලන්ස් කරමු. CH4 මවුලයක් නම් කාබන් 1යි. මේ H4 නම් ජලය 2යි. H4ක් වෙන ඔක්සිජන් 2.4ක් ඉඳලා දෙකක් O2 තමයි ලියා ගන්න ඕනේ ඔය විදිහට. ඔන්න ප්‍රතික්‍රියාව. හරිද? ගාන කියනවා CH4 මවුල එකක් O2 සමග ප්‍රතික්‍රියා කරලා විතර හරිනවා. CH4 මවුලයක් අපි බැලන්ස් කරගත්තා උනා. ඒගොල්ලෝ බැලන්ස් කරේ නැහැ. බැලන්ස් කරගත්තා. CH4 මවුලයක් වුණ ප්‍රතික්‍රියා කරලා O2 එක්ක ජලය සහ CO2 හරි. එහෙම කරාම 890.4 කිලෝ ජූල් මවුලට කියලා කියනවා. එන්ටැල්පි වෙනස. හැබැයි උඩ පොඩි අප්සෙට් එකක් දෙන උඩ කියනවා මේක තාපදායකයි කියලා. එහෙනම් ඒගොල්ලෝ පොඩි වරදක් කරලා තියෙනවා. අපි ඒක නිවැරදි කරලා ගන්න හදනවා. ඒක ඇත්තටම වරදක් නෙමෙයි. එතන බලාපොරොත්තු වෙනවා තාපදායකයි කියවම එන්ටැල්පි ලකුණු දන්නවද කියන එක. නමුත් ප්‍රශ්නේ දෝෂයක් තියෙනවා මොකද්ද? සාමාන්‍යයෙන් එන්ටැල්පි වෙනස කියන්නේ ඩෙල්ටා H නේ. ඩෙල්ටා H කියවම ලකුණත් එක කියන දැනගන්න ඕනේ කියලා කියනවා. නමුත් කියලා නැහැ.
පැහැදිලි කියන්නේ. ප්‍රශ්නේ පොඩි දෝෂ ගතියක් තියෙනවා. මොකද සාමාන්‍ය එන්තැල්පි වෙනස ΔH කිව්වහම එක්ක මේ වලට කියන්න තිබ්බා නිකන් ඉලක්කමෙන් කිලෝජූල් 894ක් පිට වුණා කියලා. හැබැයි උඩ පිට වෙයි කියලා තියෙනවා. අර එන්තැල්පි වෙනස කියලා කියපින් දැන් ලකුණත් එක දෙන්න ඕනේ හරියට. නමුත් දීලා නැහැ. මොකද කරලා තියෙන්නේ උඩ කියලා තියෙනවා තාපදායකයි කියලා. උඩ කියනවා තාපදායකයි කියලා. පහළේගේ අගය කියනවා 894යි කියලා. නමුත් ඒගොල්ලෝ වැරදි වචනයක් පාවිච්චි කරනවා. එන්තැල්පි වෙනස කියන වචනේ. මොකද සාමාන්‍යයෙන් එන්තැල්පි වෙනස ΔH කියලා කිව්වම ලකුණත් එක දෙන්න ඕනේ. අපි මේ පිටින් ලකුණ හිතලා ගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ලකුණත් එක දෙන්න ඕනේ. නමුත් දීලා නැහැ. උඩ ඒ වෙනකොට මොකක්ද කියන්නේ? තාපදායක උඩ කියනවා. එහෙනම් ඔයා දැනගන්න ඕනේ ඍණ මේකට දාගන්න. හරිද කියන්නේ? උඩම කියන මෙම ප්‍රතික්‍රියාව තාපදායක වේ කියලා. උඩම මෙම ප්‍රතික්‍රියාව තාපදායක වේ කියලා කියපු ඉඳා නොදුන්නත් අපි දැනගන්න ඕනේ තාපදායක ප්‍රතික්‍රියාවක් නම් අනිවාර්යෙන් ΔH ගේ ලකුණ ඍණ වෙන්න බෑ. නමුත් ඒගොල්ලෝ ලකුණ දාලා නැහැ නිකම්ම එන්තැල්පි වෙනස 894 කියලා දීලා තියෙනවා. අපි දැනගන්න ඕනේ ඍණ දාගන්න. මොකද පැහැදිලිවම තාපදායක ප්‍රතික්‍රියාව වලින් දීපු ඉඳලා අපි දැනගන්න ඕනේ තාපදායක ප්‍රතික්‍රියාවක එන්තැල්පි ලකුණ ඍණ කියන එක. තාප අවශෝෂණන්නේ ධන එන්තැල්පි ලකුණක් තියෙනවා. ඔන්න ඔක ලියා ගන්න පුළුවන්. චක්‍රයෙන් හදන්න පුළුවන් හැබැයි මේක අහනෝද? හරිද? එතකොට මම මේ සමීකරණ විසඳීමෙන් කියන්නේ ඔන්න එක தත්ත්වයක්. අපිට මේක අනිත් පැත්ත ගන්නවා නම් මොකද කරන්නේ? අපිට මේක අනිත් පැත්ත ගන්නවා නම් මේ ඍණ 890 ධන 890 දශමාන්තර ගන්නවා මේක අනිත් පැත්තට ගොඩනගනවා. හරිද? නමුත් මේකවල දෙලා තියෙන්නේ CH4 ධන උඩු ප්‍රතික්‍රියාවේ C උඩු ජලයන් එකටනේ තාපදායකයි කියලා තියෙන්නේ නම් හරි මේක තාපදායකයි. එහෙනම් ඍණ දාගන්න දැනගන්න ඕනේ මේ 800 ගන්න කර. හරි එතකොට ඊට පස්සේ කියනවා මෙම ප්‍රතික්‍රියාවම ජලය ගෑස් තත්ත්වයේ තිබුණා නම් 802.4යිලු එන්තැල්පි පරාසය. හැබැයි එතනත් ඔයා දැනගන්න උඩම කිව්වන තාපදායකයි කියලා. උඩම තාපදායකයි කියන දේ දැනගන්න ඕනේ. ඒකටම වෙන දා ගන්න. මොකද උඩම කිව්වා උඩම කෙටියෙන් කියලා තියෙනවා CH4O2 CO2 ජලය තාපදායක වේ. ඒ කියන්නේ දෙන ඉලක්ක උඩ අපි වෙන දා ගන්න දැනගන්න ඕන. හරි? එතකොට මේකම ලියන්නලු මේකම ලියන්නලු මේ ප්‍රතික්‍රියාව මේ විදිහටම CO2 ගෑස් එකයි ජලය ද්‍රවණෙමේ ගෑස් වායුවේ තත්ත්වයේ ජලය. එතකොට බලන්න ඔන්න ඔය දෙක ගත්තොත් එක දෙක කියලා. හරිද? මේක ΔH කීයද? ඒකත් ඉලක්කමෙන් විතරක් දීලා තිබ්බට අපි දැනගන්න ඍණ දාගන්න මොකද උඩම කියන තාපදායකයි. එතකොට 802.4යි. ඍණ දාගන්න වෙනවා. මොකද තාපදායකයි කියලා උඩ දීපු නිසා. හරිද? දැන් බලන්න මොකද උත්තරය අහන්නේ කියලා. උත්තරය අහන්නේ H2O liquid ඊතලක් H2O gas. ඔන්න උත්තරය අහන්නේ. මොකද හිතෙන්නේ? උත්තරය අහන H2O liquid ඊතල H2O gas කියලා. එහෙනම් මේ H2O liquid ගන්න ඕනේද වමට? අන්න මේක අනිත් පැත්ත ගහන්න වෙනවා. නේ H2O gas නම් දකුණේ මායක තියෙනවා. දැන් ගොඩයි කියලා පේන්නේ නැද්ද දැන්? දීපු දත්ත ටික අපි පෙළගස්සලා. දැන් කලින් ගානේ දත්ත කෙලිම සමීකරණයෙන් දුන්නානේ. මේකේ දත්ත ටික සමීකරණයෙන් දුන්නාද අපි සමීකරණය ලියාගත්තා. තුලිත කරලා ඔක්කොම ටික අපි කරගත්තා හරි විදියට. දැන් බලන්න උත්තරය අහන්නේ H2O liquid ඊතලක් H2O gas නේ. උත්තරයට අහන්නේ H2O liquid ඊතලක් H2O gas. එනි ජලයේ වාෂ්පීකරණයෙන් දැල්වෙන්නේ ද්‍රවයක් ගෑස් තත්ත්වයක් වගේ මවලයක් තමයි. එතකොට මේකට යහන්නේ මේක දිහා බලනකොට පේන්නේ නැද්ද H2O liquid වමට ගන්න ඕනේ කියලා. එහෙනම් මේ H2O liquid වමට ගන්නේ කොහොමද? මේක අනිත් පැත්ත ගන්න. අපි අංක 3 කියලා තාවදික්‍රියාව ලියනවා. H2O gas නම් දකුණම තියෙන දකුණ හරියන. දැන් අංක එකම අනිත් පැත්ත කරන කොහොමද? අර CO2 gas. CO2 gas උයි H2O දෙකක් liquid වම වමට ගන්න. අරගෙන දකුණේ ලියන CH4 gas උයි දෙකයි O2 gas උයි ඔක අංක 3 කියලාම දාගන්න. එහෙනම් මොකද කරේ? මේ උඩම තියෙන දත්තය අනිත් පැත්ත ගෙවුවා. CO2 gas නම් දෙකක් H2O liquid වමට ගත්තා. CH4 gas නම් දෙකක් O2 gas දකුණට ගත්තා. එතකොට මේ ඍණ 890 මොකද වෙන්නේ? ධන 890ක් වෙනවා. එතනම දැන් ඔයාලට පේනවා මොන දෙන්න එකතු කරාම උත්තරේනේ අපිට වම H2O liquid දකුණු H2O gas නේ උත්තරේට ඕන නම් අන 2යි 3යි එකතු කරන්න. අන 2යි 3යි එකතු කරලා දාන්න උත්තරේ වලට පේනවා. හරිද? අංක 2යි 3යි එකතු කරලා බලන්න වල උත්තරේ පේනවා.
කොහොමද? අංක දෙකේ වම් පැත්තේ ඔක්කොම වම් පැත්තේ ලියන්න. CH4 gas. 2යි O2 gas. හරි. දෙකේම වම් පැත්තේ වම ලියන්න. CO2 gas. 2යි ජලය liquid. හරි. වමේ ටික ඔක්කොම වමේ ලියන්නේ. CH4 gas, 2යි O2 gas, CO2 gas, 2යි H2O liquid. දකුණට ඔක්කොම ලියන්න. CO2 gas, 2යි H2O gas, CH4 gas, 2යි O2 gas. එහෙම ලියන්න ඕනේ නැහැ. කපන එක හිතෙන්ම කරන්න පුළුවන්. මම අරවට කියා දෙන්න ඕනේ. ඔක්කොම ලිවි හරි මේ බලන්න මේ CH4 gas ක මේ CH4 gas කැපෙනවා. ඒක හිතෙන්ම කපලා අයින් කළාම ඉවර කවන්නේ නැහැ. එහෙම අවුලක් නැහැ. රචන ගියා දද්දි උනා. මේ 2යි O2 gas ක මේ 2යි O2 gas කැපෙනවා. බලන්න. මේ CO2 gas ක මේ CO2 gas කැපෙනවා. ඉතුරු මොකද්ද? ඉතුරු වෙන්නේ 2යි H2O liquid ඊතලය 2යි H2O gas. නේ? එහෙනම් අංක දෙක ඇතුළේ එකතු කරාම මොකද්ද ඔයාලට එන්නේ? 2යි H2O liquid ඊතලය 2යි H2O gas කියන්නේ අංක දෙක. ඍණ 802.4යි ධන 894යි. එකතු කරාම නම් උත්තරයක් එනවා ධන වලින්. හැබැයි දෙකක් ජලයට තමයි එන්නේ. දැන් මේකේ දැන් මේක මම සුළු කරගෙන යනවා. මේ අංක දෙක ඇතුළේ වෙන මේ ඉලක්කම් දෙක එකතු කරා. හරිද? එකතු කරාම මොකද ඔයාලට එන්නේ? මෙන්න මේ ඉලක්කම් දෙක එකතු කරා. ඍණ 802.4යි හරි ධන 890.4යි. හරිද? එතකොට අංක දෙක ඇතුළේ කියන්නේ ඔය දෙකනේ. මෙන්න මේ දෙක එකතු කරා. ඒතකොට මොකක්ද එන්නේ නැත්නම්? ඔයාලට එන්නේ 2යි H2O liquid ඊතලයක් 2යි H2O gas කියන එකේ හරි del H එක තමයි එන්නේ නේ. මෙන්න මේකේ del H එක තමයි එන්නේ. හරි. ඊයද Range 1 කියලා ගමු ඒක ඕන. Range R කියලා ගමු. අන්න දෙක දන තුන නේ. ඒකනේ අපිට ආවේ දෙක දන තුන කියන්නේ මොකද්ද? අපිට අංක දෙක කියලා ආවේ 802.4 නේ. ඒක දාන. ධන 802.4 නෑ ඍණ. ඍණ 802.4යි අපිට ආවේ නේ. ඒ තාපදායක කියලා කිව්ව සිද්ධිය යන්නේ. එකකින් තමයි තිබ්බේ බලන්න. අංක දෙක දත්තේ ඔක නැති තිබ්බේ. අංක දෙක දත්තේ තිබ්බේ ඍණ 802.4යි කිලෝජූල් මෝලෙට. අංක 3 දත්තේ මොකක්ද තිබ්බේ 3 එකේ තිබ්බේ ධන 890.4යි නේ. ධන තමයි තිබ්බේ ධන 890.4යි. දැන් සුළු කරගන්න. හරි. මම del H chart කරලා තමයි ප්‍රතික්‍රියා කරන්නේ දෙකක් H2O ඉඳලා දෙකක් H2O gas කියන ප්‍රතික්‍රියාව මම ගත්තා del H reaction කියලා. ඒකට ඒක ඉන්දීද පාඩම සුළු කරාන් පස්සේ මෙතන ඍණ 802.4 මෙතන ධන 890.4ක් නේ. සුළු කරාන් ගන්නවා කෙලින්ම 88ක් නේ. එතකොට 88ක් එනවා ධන වලින්. මේ ගත්තොත් ජලාණු දෙකකට නේද? අපෙන් අහන්නේ මොකද්ද බලන්න. ද්‍රව ජලාණු දෙකක් වායු ජලාණු දෙකක් වෙන තමයි ධන 88 එන්නේ. හරි. ද්‍රව ජලාණු දෙකක් කොහොමත් මේක ධන උත්තරයක් එන්න ඕනේ. ඇයි? ද්‍රව ජලයේ වාෂ්පයේදී මොකද්ද වෙන්නේ? ද්‍රව ජලාණු අතර අන්තරාණුක හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. ද්‍රව ජලාණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. අන්තරාණුක H බන්ධන. ජලයේ වාෂ්පයේදී ජලාණු ඈත් වෙනවා. බන්ධන කැඩීමක් අන්තරාණුක වල කැඩීමක් වෙනවා. එතකොට බන්ධන කැඩීම තාම අවශ්‍යයි. කොහොමද del H වල ධන උත්තරෙ මෙතන එන්න ඕන. මොකද ජලාණු අතර H බන්ධන කැඩීමක් මේක සිද්ධ වෙන්නේ. එතකොට අපෙන් අහන්නේ එක ජලය කෙනෙක් නේ ජලයේ මවුලයක් ජලයේ ගෑස් මවුලයක් කිරීමනේ. එතකොට එක කී දෙනා? H2O liquid මවුලයක් H2O gas මවුලයක් කිරීම කිය වෙන්න ඕනද? මේ දෙකකට නේ. මේ දෙකකට නම් ධන 88 මෙතන කීයක් වෙන්න ඕනද? ධන 44ක් කිලෝජූල් මවුලට වෙනවා. අන්න උත්තරේ නම් උත්තරේ ධන 44ක් කිලෝජූල් මවුලට. හරිද කියන්නේ? දුන්නට උත්තරේ අපිට ඇවිල්ලා තියෙන්නේ සමීකරණයේ අංක 2යි 3යි සුළු කිරීමේ අංක 2 3 සුළු කිරීමේ මෙන්න මේක තමයි ආවේ. ධන 88ක් කිලෝජූල් මවුලට ධන 88ක් කියලා ඇවිල්ලා තිනවා. එතකොට
ඒ දෙකකට දානවා එකකටයි අපි අහන්නේ නම් දෙකකට 88ක් නම් එකකට කීයද 44යි. අනන්ගේ ගුණාකාර ගන්න පුළුවන් කියන්නේ. දෙකකට ඉතින් 88 නම් එකට 44 නේ. හරි උත්තරේ ධන 44ක් කිලෝ ජූල් මෝල් වලට ගන්න. හරි නම් ඒ උත්තරේ ධන 44ක් කිලෝ ජූල් මෝල් වලට උත්තරේ අංක 4 තුර එනවා. ධන 44ක් කිලෝ ජූල් මෝල් වලට. හරි. එතකොට මම තව එකක් හදලා තව එක ටිකක් මම කියන්නම්. දැන් හරි ගණන් ටික ඉලෙක්ට්‍රෝන බන්ධුතාව ගැන පොඩි විස්තරයක්. මොකක්ද ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන්නේ? බොහොම කෙටියෙන් කියන්න පුළුවන්. ඒ ගැන මතක තියාගන්න තියෙන කාරණා මොනවද? හරි. ඔයාලට මතකද දන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය කියන එකක් කතා කරා. හරි. දැන් උදාහරණයක් මම කියන්නම්. අපිට කිව්වොත් එහෙම ෆ්ලුවරින් වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ෆ්ලුවරින් වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය කොහොමද ලිව්වේ? අකෙලිම ලිව්වා වායමය අවස්ථාවේ ෆ්ලුවරින් පරමාණුවක් F gas ධන E F minus gas. හරිද? ඕකනේ ෆ්ලුවරින් වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය. පැහැදිලිද? එතකොට ඕක අනිත් පැත්ත ගහුවට පස්සේ කියන දැන් අලුත් සිලබස් එකේ 2019 ඉඳගෙන දැන් කලින් නම් ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තැල්පිය කියලා තියෙන්නම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමටම තමයි. දැන් පාස් පේපර්ස් ගාදී බලන්න ඔයාලා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය කියලා தත්ත්වයක් නෙමෙයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තැල්පිය කියලා තමයි තියෙන්නේ. එතකොට 2019ට කලින් සිලබස් එකේ ගත්තොත් ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ ශක්ති පරාසම තමයි. නමුත් දැන් ඕක පොඩි වෙනසකට ලක් කරලා තියෙනවා. හරි? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ප්‍රතික්‍රියාව පිළිගුවනේ. ඕක අනිත් පැත්ත හැරෙවොත් කියන මොකද්ද? හරි සරල දෙයක්. ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තැල්පිය. හරි ෆ්ලුවරින් වල ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තැල්පිය කියලා කිව්වොත් එහෙම මොකක්ද අරකින් කියන්නේ? ෆ්ලුවරින් වල ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තැල්පිය කියලකින් කියන්නේ මෙන්න මේක අනිත් පැත්ත කරනවා. ඔච්චර. හරි? බලන්න දැන් අපි හදපු ගණන් වල දැන්වත් එක දෙලිම කීයද නැහැ. නම් මම කියන්නේ මේක හිතන්න මෙතනදී ඩෙල්ටා ටික ඍණ 250යි කියලා. මේක ඍණ 250ක් නම් මේක ගියේ ධන 250. ඔච්චරයි. හරි? ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන්නේ මාර්ගය කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය තියෙනවනේ. පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය දෙවෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ අපි ලියනවනේ. මෙන්න මේ පළවෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය තියෙනවනේ. හරි? එතකොට මේ පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ඒ පළවෙනි එක ගන්න තියෙන්නේ F වල පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය අනිත් පැත්තට කොට පස්සේ කියන්න පුළුවන් F වල ඉලෙක්ට්‍රෝන බන්ධයෙන් දෙනවනම් පළමු ඉලෙක්ට්‍රෝන බන්ධයෙන් එන්තැල්පිය කියනවා. ඔච්චරයි. හරි? අපි ෆ්ලුවරින් වල පළමු ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීමේ එන්තැල්පිය අපි හිතමු ආවයි කියලා ඍණ 400ක් කිලෝ ජූල් මෝල්ට කියන්නේ කිලෝ ජූල් 400ක් පිට වෙනවා කියලා. එහෙනම් මේක අනිත් පැත්තට ගමු කිලෝ ජූල් 400ක් පුරා ගන්න දාන්න. නේ? මේ ප්‍රතික්‍රියාවනේ මේ තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය අපි ලිව්වනේ. ඒක මේ ඊතලයේ අනිත් පැත්තට ගහුවට පස්සේ කියන ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තැල්පිය කියලා ඉච්චරයි. හැබැයි වැඩේ තියෙන්නේ ඔයා පරණ පේපර් කරන්න ගියාන් පස්සේ ඕක ගන්න යන්න එපා. 2000 මම කලින් දැන් කිව්වා 2019ට කලින් පේපර්ස් වල ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තැල්පිය කියලා තියෙන්නේ මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය තමයි. මම මේ ෆ්ලුවරින් උදාහරණයක් නම් කිව්වේ නෝ කෙනෙක් ගන්න පුළුවන් ක්ලෝරින්, ඔක්සිජන්, නයිට්‍රජන් නෝ කෙනෙක් ගන්න පුළුවන්. මනක්කාරද සෝඩියම් මැග්නීසියම් මේ මනක්කාරද කියන්නේ. ලෝහගත ඍණායන හදන්නේ නැහැ ස්වභාවිකව නමුත් මනක්කාරද ඕන කෙනෙක්ට පුළුවන් අපට මයිනස් කෙනෙක් හදන්න කියලා හිතන්න. එතකොට මේ ඔයාලා මතක තියාගන්න තියෙන්නේ ඊටාම සරල කොහොමද? කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පියක් ලිව්වොත් ඒක අනිත් පැත්ත හැරෙවට පස්සේ කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන බන්ධුතා එන්තැල්පිය කියලා. හරි? එතකොට මේකෙන් ප්‍රශ්නේ ඉන්නේ කොහොමද ඊගාව කාරණේ? හරි? මේකෙන් ප්‍රශ්නේ ඉන්නේ මෙහෙමයි. සමහර මූල ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට තාපය පිට වෙනවා. හරි?
සමහර මූල ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට තාපය උරා ගන්නවා. එතකොට දැන් මේ ෆ්ලෝරින් කියන මූල ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම විශාල තාපයක් පිට වෙනවා. හරි. එහෙනම් මේක අනිත් පැත්තේ ගම විශාල තාපයක් උරා ගන්නවා නේ. මොකද්ද මේ කියන්නේ නේද? කිසියම් මූල ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී විශාල තාපයක් පිට කරන්නේ නම් ඒ ඉලෙක්ට්‍රෝන බංගා මොනවා වෙනද එතකොට? විශාල තාපයක් පිට වුණා නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න වෙන අනිත් පැත්තේ ගම විශාල තාපයක් උරා ගන්නවා නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන බංගාව වැඩි යන්නේ. ඔච්චර සම්බන්ධ. හරි. කිසියම් මූල ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට විශාල තාපයක් පිට කරනවා කියන්නේ මොකද්ද? මේකේ ඉලෙක්ට්‍රික ඍණාවයක් තියෙන විශාල ඍණාවයක්. එහෙනම් මේක අනිත් පැත්තට කොට පස්සේ ලොකු ධනාවයක උත්තරයක් එනවා. එහෙනම් මතක තියාගන්න කිසියම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී විශාල තාපයක් පිට කරන්නේ නම් මේ ඉලෙක්ට්‍රෝන බංගාව විශාල අගයක් වේ. ඒක වාක්‍යයක දුන්න ලියාගන්න කියන්නේ කිසියම් මූල ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී විශාල තාපයක් පිට කරන්නේ නම් කිසියම් මූල ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී විශාල තාපයක් පිට කරන්නේ නම් ඒ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය විශාල අගයක් වේ. හරි. එතකොට මේ මොන වගේ මූල ද්‍රව්‍යද ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට විශාල තාපයක් පිට කරන්නේ? මතක තියාගන්න ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට විශාල තාපයක් පිට කරන මූල ද්‍රව්‍ය වෙන්නේ කවුද දන්නවද? විද්‍යුත් ඍණතාව වැඩි මූල ද්‍රව්‍ය. විද්‍යුත් ඍණතාවය ගොඩක් වැඩි මූල ද්‍රව්‍ය තමයි ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී විශාල තාපයක් පිට කරන්නේ. හැබැයි හැම විටම නෙමෙයි. මූල ද්‍රව්‍යයක් ගත්තොත් විද්‍යුත් ඍණතාව වැඩි නම් එයා ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ විද්‍යුත් ඍණතාව වැඩි කට්ටිය කොහෙද ඉන්නේ බබුවේ? වමෙන් දකුණේද? දකුණු පැත්තේ උඩට වෙන්නේ නේ. ආවට්ටාවගේ විද්‍යුත් ඍණතාව වැඩි කවුද? ඍණ වෙන්න ආස කට්ටියගේ විද්‍යුත් ඍණතාව වැඩි. එතකොට විද්‍යුත් ඍණතාව වර්ධයක් තිබුණා කියලා නෙමෙයි. සරලව ගත්තොත් විද්‍යුත් ඍණතාව වැඩි කවුද? බබුවේ දකුණු පැත්තේ ඉන්න ආලෝකය. ඒකලා ඍණ වෙන්න ආස. ලෝහ කැමති ධන වෙන්න නේ. යා ඍණ වෙන්න ආස නැති ඉඳ විද්‍යුත් ඍණතාව අඩුයි ලෝහවල. හරිද? දකුණු පැත්තේ උඩට වෙන්න ආලෝක තමයි විද්‍යුත් ඍණතාව වැඩි. උච්ච භාග අතරියන් පස්සේ වගේ දකුණු පැත්තට වෙන උඩින් ඉන්න අලෝහ තමයි විද්‍යුත් ඍණතාවයේ නියන කට්ටිය. හරි. පොදුවේ ගත්තොත් විද්‍යුත් ඍණතාවයේ වැඩි අලෝහයක් නම් එයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට විශාල තාප ශක්ති ප්‍රමාණයක් පිට කරනවා සාමාන්‍යයෙන්. හැබැයි හැම විටම නෙමෙයි පොඩි වෙනස්කම් ටිකක් අපගමන ටිකක් තුනම ඒක නම් ඔයාලට ලියාගන්න දෙන්න. ඊට පස්සේ අපිට නෝට් එකක් දාගන්න. මෙහෙම සාමාන්‍ය වශයෙන් සැලකුව විට වරන් ඇතුලේ හැම විටම නෙමෙයි හොඳේ. සාමාන්‍ය වශයෙන් සැලකුව විට වරන් ඇතුලේ හැම විටම නොවේ. සාමාන්‍ය වශයෙන් සැලකුව විට වරන් ඇතුලේ හැම විටම නොවේ කියලා කියන්න. සාමාන්‍ය වශයෙන් සැලකුව විට විද්‍යුත් ඍණතාවය වැඩි මූල ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී විද්‍යුත් ඍණතාවය වැඩි මූල ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී විද්‍යුත් ඍණතාවය වැඩි මූල ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී වඩාත් විශාල තාපයක් පිට වෙයි. වඩාත් විශාල තාපයක් පිට වෙයි. එබැවින් එහිදී ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයද විශාල 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 වෙයි. හරි. එතකොට දැන් ඒකත් හරි. දැන් විභාගයේදී නම් ගොඩක් සරල ප්‍රශ්න මේවා අහලා දැන් උදාහරණයක් මම ඔයාලට කියන්නම්. බාල් 2016 පෙරවරගේ අංක දෙක ප්‍රශ්නේ 2016 අංක දෙක බලන්න 2016 අංක දෙක ප්‍රශ්නේ අහනවා නෝගේ පොඩි සරල තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ පහත දී ඇති පරමාණුනේ කුමක් වායු අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තේ මේ වායු අවස්ථාවයි කියන්නේ අපේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් තමයි කතා කරන්නේ වායු අවස්ථාවේනේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් තමයි අපි වායු අවස්ථාවේ කතා කරන්නේ. එතකොට ඒක ඉතාලියානු පැත්තේ කොහොමද ඉලෙක්ට්‍රෝන බංගාව කියන්නේ නම් ඉතින් ඒකත් වායු අවස්ථාව වෙන්නේ. හරි.
මෙතන බඳු ගාගෙන වචන පාවිච්චි කරන්නේ නැහැ. කෙලින්ම අහනොත් වචනේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට වැඩිම තාපයක් නිදහස් කරන්නේ කවුද කියලා. පහළ මුල් ද්‍රවණින් කුමක් වායු අවස්ථාවේ ඉලෙක්ට්‍රෝනයක් ලබාගත් විට විශාලම ශක්තිය පිට කරයි දෙන්නේ. කවුද කියන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ? පහත කවරක ඉලෙක්ට්‍රෝන බන්ධාවය උපරිම වේද? හරි එහෙම අහන්න තිබුණේ. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට වැඩි තාප ශක්තියක් පිට වෙනවා කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන බන්ධාව වැඩි කියන එක නෙවෙයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන බන්ධාව වැඩි වෙන කියලා මේක අහන්න තිබුණා. එතකොට උත්තර දෙන සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, මැග්නීසියම්, නියෝන්. කවුද උත්තර කොටේ ඉන්නේ එතකොට? වගුවේ දකුණු පැත්තට වෙන්නේ ඉහළින් ඉන්න එන විද්‍යුත් වෙනදා වැඩි කට්ටිය නේද උත්තර වලට එන්නේ එතකොට නේ? ඒක බලන්න ඔයා. නියෝන් හරියට නියෝන් උච්ච වායුවක් එයා මේ ගත්තොත් කොහොමද ස්වභාවිකව ඍණ ආයන හදන්න කියන්නේ නෙමෙයි යා කපලම දාන නියෝන්. එතකොට මැග්නීසියම් සෝඩියම් උත් ඍණ වෙන්න කැමති කියන්නේ නෙමෙයි ධන වෙන්න කැමති කට්ටිය විදුලි වෙන තමයි එකයි අන්න වම් පැත්තේ වම් පැත්ත කටියක් කපලා දාන්න. දකුණු පැත්තේ දෙන්නේ කියන ෆොස්ෆරස් සල්ෆර්. කවුද උත්තරේ? ආවර්තවගේ දකුණු පැත්තේ කටිය තමයි විදුලි වෙන වැඩි වෙන උච්ච වායුව යනවා මේ කපලා දාන්න. එතකොට දකුණු පැත්තේ කටිය විදුලි වෙන වැඩි වෙන ආසයි. එතකොට විද්‍යුත් ඍණ වැඩි කට්ටිය ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට විශාල කාර්යයක් පිට වෙනවා මම කිව්වා. එතකොට වැඩි විද්‍යුත් ඍණතාවයක් තියෙන කවුද මේ දෙන්නගෙන් දකුණු පැත්තේ දෙන්නගෙන් ෆොස්ෆරස්ද සල්ෆර්ද? එකම ආවර්තයේ ෆොස්ෆරස් සල්ෆර් දෙනවා. එකම ආවර්තයේ දකුණු පැත්තේ නගන්නේ ඊට වැඩි වෙනවද නේ? අර කරගන්නේ ඒවා. ජෙනරල් කතා කරන්නේ එකම ආවර්තයේ මුලට සැලකුවොත් එහෙම වම් පැත්තට වඩා දකුණු පැත්තේ යගේ විද්‍යුත් ඍණතාව වැඩි නේ. එකම කාණ්ඩ සැලකුවොත් එහෙම එකම කාණ්ඩ සැලකුවොත් කාණ්ඩේ යට වඩා උඩේ ඍණතාව වැඩි. කියනවා පොදුවේ කියනවා වගේ දකුණු පැත්තට වෙන උඩින් ඉන්න නැතව ඍණතාව වැඩි නේ. එතකොට මෙතන ගත්තොත් ෆොස්ෆරස් සල්ෆර් දෙන්නම එකම ආවර්තයේ තුන්වෙනි ආවර්තයේ එතකොට ෆොස්ෆරස් වල සල්ෆර් දකුණෙන් ඉන්න විදුලි රින්තාව වැඩි. එතකොට එහෙනම් යා වැඩි ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට විශාල තාපයක් පිට කරනවා. එහෙනම් උත්තරේ සල්ෆර් තමයි එන්නේ නේ. උත්තරේ සල්ෆර්. හරිද? කවුද උඹ වගුවෙම ගත්තොත් වැඩි ඉලෙක්ට්‍රෝන මේ වැඩිම විදුලි රින්තාව තියෙන්නේ. එකම ආවර්තය ගත්තොත් වම ඉඳන් දකුණු පැත්තට ඇද්දි විදුලි රින්තාව වැඩි වෙනවා. උච්ච වාගේ යනවා පස්සේ. හරිද? එකම කාණ්ඩේ ගත්තොත් යටායට වඩා උඩාගේ විදුලි රින්තාව වැඩි නම් ආවර්තවගේ උච්ච වාගේ යනවාම දකුණු පැත්තට වෙන්න උච්චාව හැරනවාම දකුණු පැත්තට වෙන උඩින් ඉන්න තමයි විද්‍යුත් රින්තාව වැඩි. එතකොට කවුද උච්ච වායුව හැරනවාන් පස්සේ දකුණු පැත්තට වෙන උඩින් ඉන්නේ ෆ්ලුවරින්. එහෙනම් මුළු වගුවෙම විද්‍යුත් රින්තාව වැඩිම ෆ්ලුවරින් නේ. එතකොට හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී පිටවන ශක්තිය මම කියන්නේ හැම වෙලේම නෙවෙයි කිව්වේ. සාමාන්‍යයෙන් ගත්තාම විද්‍යුත් රින්තාව වැඩි නම් ඉලෙක්ට්‍රෝනයක් ගන්නකොට වැඩි ශක්තියක් පිට වෙනවා. මම හැම වෙලේම නෙමෙයි කියලා කිව්වේ හේතුව පොඩි අපගමන දෙකක් තියෙනවා. හරි? මෙන්න මේ අපගමන දෙක පොඩ්ඩක් ලියා ගන්න. දැන් විද්‍යුත් ඍණතාව ගත්තොත් බලන්න ක්ලෝරින්ට වඩා ෆ්ලුවරින්ගේ වැඩි. විද්‍යුත් ඍණතාව ගත්තොත් ක්ලෝරින්ට වඩා ෆ්ලුවරින්ගේ වැඩි. හරි? හැබැයි කරුණ කියන්නේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව ගත්තොත් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව වැඩි කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී පිටවන ශක්තිය වැඩි. මොකද ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්ටල්පි අනිත් පැත්තට ගොඩ පස්සේ. එතකොට මම දැන් ඔයාලට කිව්වා විද්‍යුත් ඍණතාවය වැඩි කෙනා ඉලෙක්ට්‍රෝනයක් ගන්නකොට විශාල තාපයක් පිට කරනවා. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව වැඩි කියලා. හැබැයි කරුමෙටම විද්‍යුත් ඍණතාවයෙන් ෆ්ලුවරින් වැඩි වුණාට ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේදී ෆ්ලුවරින්ට වඩා චුට්ටක් වැඩි තාපයක් ක්ලෝරින් විසින් පිට කරනවා. එහෙනම් සියලු මූල ද්‍රව්‍ය අතරින් ඉහළම ඉලෙක්ට්‍රෝන බන්ධුතාව තියෙන්නේ කවුද? ක්ලෝරින්. හරි ඒක වැදගත්. මොකද සියලු මූල ද්‍රව්‍ය අතරින් විද්‍යුත් ඍණතාව වැඩිම කෙනා ෆ්ලුවරින් F නේ. එකම කාණ්ඩේ ක්ලෝරින්නේ පල්ලෙහානේ. ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින්. අනිත් එකට මේ හරි බ්‍රෝමින්ට වඩා විද්‍යුත් ඍණතාව අයඩින්ට වඩා විද්‍යුත් ඍණතාව බ්‍රෝමීන්ගේ වැඩි. එයාගේ බන්ධුතාවත් වැඩි. බ්‍රෝමීන්ට වඩා විද්‍යුත් ඍණතාව ක්ලෝරින්ගේ වැඩි. එයාගේ බන්ධුතාවත් වැඩි. ක්ලෝරින්ට වඩා විද්‍යුත් ඍණතාව F ගේ වැඩි වුණාට එයාගේ බන්ධුතාව පොඩ්ඩක් ක්ලෝරින්ට වඩා අඩුයි. චුට්ටක් ලොකු වෙනසක් නැහැ. ඒකවල මතක තියාගන්න සියලු මූල ද්‍රව්‍ය අතරින් ඉහළම විද්‍යුත් ඍණතාව තියෙන්නේ F වුණාට ඉහළම ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ දී වැඩිම තාපයක් පිට වෙන්නේ කවුද? මුළු වගුවේ හැමෝගෙම ක්ලෝරින්. එතන මතක තියාගන්න විද්‍යුත් ඍණතාව මෙහෙම වුණාට ඉලෙක්ට්‍රෝන බන්ධුතාව. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමෙන් දැල්පි අනිත් පැත්ත. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට විශාල තාපයක් පිට වෙනවා කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව වැඩි. ඒක ගත්තොත් F වඩා C ගේ පොඩි නේද? C ගේ වැඩි. ඒතකොට C වලට ගත්තත් වැඩි ඉලෙක්ට්‍රෝන බන්ධුතාව තියෙන කාටද? ක්ලෝරින් වලට. හරිද? තවත් දැන් වගේ අපගමනයක් තියෙනවා. විද්‍යුත් ඍණතාව අපි ගත්තොත් සල්ෆර් ඔක්සිජන්
විද්‍යුත් ඍණතාව ගත්තොත් අපි සල්ෆර් සහ ඔක්සිජන් මොකක්ද කියන්න පුළුවන්? සල්ෆර්ට වඩා විද්‍යුත් ඍණතාව ඕකනේ වැඩි. නමුත් ඉලෙක්ට්‍රෝන බන්ධතාව ගත්තොත් පළමු ඉලෙක්ට්‍රෝන බන්ධතාව. ඒ කියන්නේ පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තල්පි ප්‍රතික්‍රියාව අනිත් පැත්ත ගන්න. විශාල තාපයක් පිටවෙනවා කියලා කියන්නේ නම් පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ගන්නකොට එයාගේ ඉලෙක්ට්‍රෝන බන්ධතාව වැඩි. හරි ඒක ගත්තොත් ඔක අනිත් පැත්තේ ඉන්නේ ඒ කියන්නේ ඔක්සිජන්ට වඩා සල්ෆර්ගේ වැඩි. ඔය දෙක මතක තියාගන්න. හරි විද්‍යුත් ඍණතාවයෙන් එකම කාණ්ඩේ 6 වෙනි කාණ්ඩේ සල්ෆර්ට වඩා උඩින් තියෙන කාණ්ඩේ උඩ වෙනා විද්‍යුත් ඍණතාව වැඩි නේ. ඔගේ වැඩි නේ එස්ට වඩා. හැබැයි ඉලෙක්ට්‍රෝන බන්ධතාව ඕකට රයිස් කීයද? ඔන්න ඒක මතක තියාගන්න. පොඩි අපගමන දෙකක්. හරි ඉතින් දැන් ඔයාම ඉන්නවා හැම මෝල් ද්‍රව්‍යයක්ම ඉලෙක්ට්‍රෝනයක් ගන්නකොට තාපය පිට කරනවා කියලා නෑ. හැම මෝල් ද්‍රව්‍යයක්ම ඉලෙක්ට්‍රෝනයක් ගන්නකොට තාපය පිට කරන්නේ නැහැ. හරි. ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරින් තියෙන මූල ද්‍රව්‍ය කියන්නේ 8 වෙනි කාණ්ඩයේ උච්ච වායු, 5 වෙනි කාණ්ඩේ ගත්තොත් නයිට්‍රජන් ඒ කියන්නේ යාගේ පීඑප් ශක්ති මට්ටමේ අර්ධ වීමක් තියෙනවා. දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් මැග්නීසියම් වගේ කට්ටිය සුප මට්ටමේ පූර්ණ වීමක් තියෙනවා. යම් කිසි උපශක්ති මට්ටමක් පූර්ණ හෝ අර්ධ වීමෙන්දී ස්ථායිනේ. දැන් උච්ච වායු වල අවසාන උපශක්ති මට්ටම ෆුල් පිටලා. නියොන් ගත්තොත් 2:2p6 ආගන් 3:3p6 3p6 කියන්නේ මොකද්ද? p quantum full පිරීම. දැන් n ගත්තොත් 2p3 phosphorus 3p3 කියන්නේ p අර්ධ පිරීම එකත් ස්ථායි. බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් බෙරිලියම් වල 2s2 මැග්නීසියම් 3s2 කියන්නේ s quantum පූර්ණ පිරීම අන්තිමට තියෙන එක. එතකොට ඒක ස්ථායි පිරීම. දෙවෙනි කාණ්ඩේ පස්වෙනි කාණ්ඩේ අටවෙනි කාණ්ඩේ. හරි. දෙවෙනි කාණ්ඩේ පස්වෙනි කාණ්ඩේ අටවෙනි කාණ්ඩේ ගත්තොත් පොදු වේ ස්ථායි පිරීම තියෙන කාණ්ඩවලදී ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝනයක් ගන්න එක තාපදායක නැහැ තාප අවශෝෂක. හරි. ඒකට හේතුව ස්ථායි පිරීම. ස්ථායි පිරීම හේතුවෙන් පළවෙනි ඉලෙක්ට්‍රෝන ලබන්නේ තාප අවශෝෂක. ඒකට තමයි වාක්‍ය දෙන්නම ලියා ගන්න. දැන් ඔයාලා හැම එකෙම ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නකොට තාපෙ පිටනවද කියලා නෑ. තාපෙ උරා ගන්න පරමාණු තියෙනවා. එහෙනම් ලියන්නේ එහෙම. රෝමයක්කමෙන් 2,5,8. දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් එක කට්ටිය පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් 8 වෙනි කාණ්ඩේ හීලියම් නියොන් ආරණ ඒක උච්ච වායුව රෝමයක්කමෙන් යන කාණ්ඩකට රෝමයක්කමෙන් 2 නැත්නම් 2යි කියන්න පුළුවන්. රෝමයක්කමෙන් 5 නැත්නම් 5යි රෝමයක්කමෙන් 8 නැත්නම් 8යි. හරි රෝමයක්කමෙන් 2,5,8 රෝමයක්කමෙන් 2,5,8 යන ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීම ඇති 2,5,8 යන ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීම ඇති මූල ද්‍රව්‍ය අඩංගු කාණ්ඩවලදී 2,5,8 යන ස්ථායි ඉලෙක්ට්‍රෝන පිරීම ඇති මූල ද්‍රව්‍ය අඩංගු කාණ්ඩවලදී පළමු ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම තාප අවශෝෂක වේ. 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 හරි. එහෙනම් බෙරිලියම් බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් වගේ දෙවෙනි කාණ්ඩේ කට්ටිය උච්ච වායු හීලියම් නියෝනාගෙන යමුම පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ස්ථායි පිරීම නිසා ඒගොල්ලෝ පිටින් ඉලෙක්ට්‍රෝනයක් ගන්නකොට තාපය උරා ගන්නවා. හරි. එතකොට තාප අවශෝෂකයේ ක්‍රියාවලිය රෝමයක්මෙන් 2,5,8 කාණ්ඩවල මූල ද්‍රව්‍ය ගත්තොත් පිටින් ඉලෙක්ට්‍රෝන ගැනීම තාප අවශෝෂකයි. ඒකට හේතුව අර ස්ථායි පිරීමෙන් හින්දා ඒගොල්ලෝ පිටින් ඉන්න ඉලෙක්ට්‍රෝනට කැමති නැහැ. හරි. එතකොට ඒක අර මගුවේ බන්ධන හැදෙනා වගේ දේවල් කැමැත්තෙන් දෙන්නේ එකතු වෙනවා වගේ දේවල් තාප අවශෝෂකයි. ඒක අර විකාශනයක් වගේ වෙනවා නම් අකමැත්තෙන් වගේ වෙනවා වෙන්නේ විකාශනයක් වගේ වෙනකොට ඒක නිකන් අකමැත්තෙන් වගේ වෙනවා තාප අවශෝෂකයි වගේ දේවල්. ඒක සම්බන්ධයක් කිව්වේ දැන් උච්ච වායු නියෝන්ට අපි ඉලෙක්ට්‍රෝනයක් දෙන්න ගියාම එයා එපා කියනවා. හරි. ඒ කියන්නේ අර ස්ථායි පිරීමක් තියෙන පරමාණු වල ඉලෙක්ට්‍රෝනයක් දෙන්න ගියාම මේ ස්ථායි වින්‍යාසය නිසා ඒක දෙය හරි කරන්න අමාරුයි. දෙන්න කැමැත්තෙන් මේ ඉලෙක්ට්‍රෝනේ ලබා ගන්න නැහැ. ඒතකොට ඒක තාප අවශෝෂකයි. ඒක තමයි හේතුව. ස්ථායි පිරීම 2,5,8 කාණ්ඩවල මූල ද්‍රව්‍ය පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තාප අවශෝෂකයි. අනිත් ඒවා තාපදායකයි. හරි. අනිත් ඒවා තාපදායකයි. 2,5,8 කාණ්ඩවල මූල ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ගැනීම තාප අවශෝෂකයි. හැබැයි එතන පොඩි අපකරණයක් තියෙනවා. ෆොස්ෆරස් ස්ථායි පිරීමක් තිබුණාට පීපු ශක්ති මට්ටමේ අර්ධ පිරීමක් ෆොස්ෆරස්ගේ පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තාප
දායකයේ පොඩි අපගමනයක් ඒ වෙනස්කම් එකක් දෙකක් තියෙන. ඒක දැනගන්න ඒක සිලබස් එකේ අපෙන් අහන්න පුළුවන්කම ලියන්න ඒකට අතුපඩි ලියා ගන්න ඕන නම් වෙනත් ඒ කියන්නේ මේක වෙනස් වෙන අවස්ථාවක් කියලා ෆොස්ෆරස්ට ස්ථායි ෆොස්ෆරස්ට පීර්ම ශක්ති මට්ටමේ ස්ථායි අර්ධ බෙදීමක් පැවතියක් ෆොස්ෆරස්ට පීර්ම ශක්ති මට්ටමේ ස්ථායි අර්ධ බෙදීමක් පැවතියක් ෆොස්ෆරස්ට පීර්ම ශක්ති මට්ටමේ ස්ථායි අර්ධ බෙදීමක් පැවතියක් ෆොස්ෆරස් විසින් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම තාපදායක වේ. ෆොස්ෆරස් විසින් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම තාපදායක වේ. ෆොස්ෆරස්ට පීර්ම ශක්ති මට්ටමේ ස්ථායි අර්ධ බෙදීමක් පැවතියක් ෆොස්ෆරස් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම තාපදායක වේ. හරි. එතකොට ඒකත් මොකද යනවා පොඩි වෙනස්කමක්. ඒ කියන්නේ පොඩි ගත්තොත් එකපාරට කාණ්ඩවල ඉලෙක්ට්‍රෝන ගැනීම ඒ ස්ථායි වෙනස් වෙන කට්ටිය තාප අවශ්‍යයි. හැබැයි ෆොස්ෆරස් කී ස්ථායි වෙන දීපට ඒක තාප දායකයි පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ගලවා ගන්න. රයිට්. තවත් අන්තිම කාරණයක් කියනවා. ඊවනම් වැඩි අහන්නේ නැහැ දැන්. කලින් තමයි ඉන්නේ දැන් අහන්නේ ඒක වැඩි කර. කියන්නේ දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමදී මොකද්ද වෙන්නේ? දැන් උදාහරණයක් O- එක තව ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. ඒ ඉලෙක්ට්‍රෝනේ මයිනස්. උදාහරණයක් N2- අයනේ තව ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. ඒකත් මයිනස්. දැන් මේ මයිනස් මානස් මොකෝ වෙන්නේ විකාශනයක් නේද? කැමැත්තෙන් ආයෙන කියලා පිළිගන්නේ නැහැ. මේ ඍණ විකාශනයක් නේද? ඒක නම මතක තියාගන්න නිකන් අර කැමැත්තෙන් දෙන්න ඇදිලෙන ඕගේ දෙයක් වෙන්නේ නැහැ. දැන් බන්ධන සෑදීමකදී මොකද වෙන්නේ? දෙන්න කැමැත්තෙන් ඇදිලෙනවා. ඒක තාපදායක නේද? බන්ධන කැඩීමේදී දෙන්න වේග වෙනවා. තාප අවශෝෂකයි නේද? අර දෙපැත්ත ගන්න හදන තාප අවශෝෂකයි සාමාන්‍ය මම පොදු විදියක් කියන මතක තියාගන්න. එතකොට දෙවන හා තෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම දෙන්න යුතු කොහොමද? O gas than E, O minus gas, O2 minus gas. නේ? N minus gas than E, N2 minus gas. N2 minus gas than E, N3 minus gas. දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය. තුන්වන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය. හරිද? ඕක අනිත් පැත්තට කොහොමද මොකද්ද කියන්නේ? දෙවන ඉලෙක්ට්‍රෝන බඳුදා එන්තැල්පිය. තුන්වන ඉලෙක්ට්‍රෝන බඳුදා එන්තැල්පිය. පැහැදිලිද කියන එක? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය දනෝක N ගේ තුන්වන කියන්නේ මොකද්ද? N minus gas, sorry N2 minus නේ. තුන්වන ලබා ගැනීම මොකද N ගේ? N ගේ තුන්වන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම මොකද්ද? N2 minus gas මේ කියන්නේ N වල තුන්වෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය. මේක අනිත් පැත්තට ගොත් මොකක්ද අපි කියන්නේ? N වල තුන්වෙනි ඉලෙක්ට්‍රෝන බඳුදා එන්තැල්පිය ඔච්චරයි සිම්පල් කේස් එක. හරි? අපි N වල තුන්වෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය නෙමෙයි කියන්නේ. මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය අනිත් පැත්තට ගොම අන බඳුදා එන්තැල්පිය නම. මේ N වල තුන්වෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය. මේක අනිත් පැත්තට ගොම මොකද්ද? N වල තුන්වෙනි ඉලෙක්ට්‍රෝන බඳුදා එන්තැල්පිය. දැන් මතක තියාගන්න තාප දායක අවශෝෂක සිද්ධිය ඍණායනයක් ගාවට තව ඉලෙක්ට්‍රෝන දෙන්නේ යටි වචනින් ලියා ගන්න ඕනේ. මම කියන්නේ වාක්‍යයක්. ඍණායනයක් ගාවට තව ඉලෙක්ට්‍රෝනයක් දෙන්නේ යටි ඍණ විකාශනයක් වෙනවා. දෙන දෙපැත්තට විකාශනයක් කරනවා. එතකොට ඒකින්ද ඒක තාප අවශෝෂකයි. ඕන කෙනෙක් නේද වෙනසක් නැහැ. මොන කාණ්ඩේ මොන කෙනා වුණත් කිසියම් කෙනෙක් ස්වභාවිකව තවත් ඉලෙක්ට්‍රෝනයක් ගන්න නම් පළවෙනි එකට පස්සේ මයිනස් කෙනා 2 මනස් වෙන්නේ යනවා නම් 2 මනස් කෙනා 3 මනස් වෙන්නේ යනවා නම් ඒ සියලු ක්‍රියාවලිය තාම අවශ්‍යයි. ඒතන කාණ්ඩ ભેදයක්, වින්‍යාසවල ભેදයක් නැහැ, කිසි ભેදයක් නැහැ. හැමෝම පොදුවේ දෙවන හා තෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සියල්ලම තාප අවශෝෂක කියලා. හරි? කිසියම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝනයක් අරන් ඍණ වෙලා ඉන්නවා. එයා තව ඉලෙක්ට්‍රෝනයක් ගන්න යනවා නම් ඍණ විකාශනයක් වෙනවා. ඒකට හේතුව. හරි? එතකොට ඒ පිටතින් පැමිණි ඉලෙක්ට්‍රෝන ප්‍රතික්ෂේප වෙනවා මුලින් මොකද ඍණ විකාශනයේ ඒකින්ද ඒක තාප අවශෝෂකයි. මතක තියාගන්න ඍණ ආයනයක් තවදුරටත් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නේ නම් උදාහරණයක් දෙවන ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම තුන්වන ඉලෙක්ට්‍රෝනේ ලබා ගැනීම ඒදීම ආයනයේ ඍණ ගතිය සහ ඉලෙක්ට්‍රෝනේ ඍණ ගතිය අතර විකාශනයක් සිදු වෙනවා. ඔය වචනේ ලියා ගන්න. ආයනයේ ඍණ ගතියයි ඉලෙක්ට්‍රෝනේ ඍණ ආරෝපණය අතර විකාශනයක් සිදු වෙන හින්දා එවැනි ක්‍රියාවලිය සියල්ලක්ම තාප අවශෝෂකයි කියලා ලියා ගන්න. එතකොට ඍණ ආයනයක් තවදුරටත් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න බානම් මොකද වෙන්නේ? අයන ඍණ ගතියයි මේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණය හින්දා ඍණ විකාශනයක් වෙනවා. ඍණ විකාශනයක් වෙලා හරිද? ඒ ක්‍රියාවලිය තාප අවශෝෂකයි. මතක තියාගන්න නම් දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම, තුන්වන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඕනම කෙනෙක්ගේ තාප අවශෝෂකයි. කාණ්ඩාණු වෙනසක් තියෙනවද? නැහැ. වින්‍යාසයේ බලපෑමක් නැහැ, කිසිම බලපෑමක් නැහැ. ඕනම කෙනෙක්ගේ දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය සහ තුන්වන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පියක් තිබෙනවා. හැමෝටම ඒව නෑනේ. දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පියක් තියෙනවා නම් තුන්වන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පියක් තියෙනවා නම් ඒ සියලු ලබා ගැනීම තාප අවශෝෂකයි කියලා ලියා ගන්න. කාණ්ඩාණු වින්‍යාසම කිසිම වෙනසක් නැහැ. හැමෝගෙම දෙවන හා තෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පි තාප අවශෝෂකයි. හරි. එහෙනම් ඔන්න ඔක්කොම තියෙන කතන්දරත් එක්ක ගණන් ශෛලී ටිකක් සෑහෙන උදේ සාකච්ඡා කරා. පාස් පෙපසු විවිධ ශෛලී වලින් යම් ප්‍රමාණයකට සාකච්ඡා කරා. ඔය ඉතුරු පාස් වල ටික කරන් දැන් විශේෂ වල කෙනෙක් නම් ඉතුරු පාස් පෙපසු ටිකක් තනියෙන් කරලා උත්තර අඩු බාඩු බලලා වැඩ කරන් යන්න.
ඉස්සරහට තව ශක්ති විද්‍යාව වීඩියෝස් වලින් හම්බ වෙමු. හැබැයි 2020 උසස් පෙළ විභාගයෙන් පස්සේ ඊටු උසස් පෙළ කණ්ඩායමට එන ඊළඟ වීඩියෝස් වලදී හම්බ වෙමු.